හරි. ගත් මිල 100 කියලා තර්ක කරොත් 130ක ලාභයක් ඇතිව විකුණුම් මිල 130ක් වෙන්න. එතන ගත් මිල 100 නොවි 100 කියලා තර්ක කරොත් 130ක් ලාභ ලබා ගන්න විකුණන්න ඕනේ 130ට. ඕන හේත් දාන්න ඔය. නමුත් මෙය කියන රුපියල් 2000කට මිලට ගෙන 100ට නෙවිද මිලට අරන් තියෙන්නේ 2000ට. 2000කට මිලට ගත්තනම් 130ක ලාභයක් ලබාගෙන එය විකුණුම් මිලක් තියෙනවා. විකුණුම් මිල මං x කියලා හිතුවොත් x මට සොයා ගන්න පුළුවන් x සමානයි රුපියල් 2000 හොඳට බලාගන්න 2100න් බෙදා මේ දෙපැත්තම දන්න ඕනේ මෙයයිනේ දන්නේ නැත්තේ. දන්නේ නැති පැත්ත හැමතිස්සෙම ලාභයට එන්නේ. දන්න පැත්තම බෙදන්න ඕන. 2100න් බෙදා 2100න් බෙදා x හොයන්න 130න් ගුණ කරාම විකුණුම් මිල සොයා ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. ලාභයේ ප්‍රතිශතයක් නිසා 100ට එකතු කර ගුණ කරනවා. ගත් මිලක් සෙවීමේදී මෙතන විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. ලාභයේ ප්‍රතිශතය නිසා 100ට එකතු කරලා ගුණ කරනවා. අලාභයේ ප්‍රතිශතයක් වුණා නම් 100න් අඩු කර ගුණ කරනවා. ඊළඟ ගාන අලාභයේ ප්‍රතිශතයක් බලා ගන්න පුළුවන්. දැන් මේක සුළු කරා. මේ බිංදු දෙකට මේ බිංදුවේ කපලය. 20 බිංදුව දාගන්න අගට. 130 බිංදුවත් අගට දාගන්න. දැන් දෙකෙන් ගුණ කරා. දෙවරක් 3 6යි දෙවරක් 1 2යි. එහෙනම් විකුණුම් මිල 130ක් ලාභ ලැබීමට විකුණුම් මිල ඒකකේ දාන්න. අවසාන උත්තරයට දාන්න දිගටම අවශ්‍ය නැහැ. රුපියල් 2600. 130ක් ලාභ ලබා ගන්න නම් 2000ට ගත්ත භාණ්ඩේ 2600ට විකුණන්න. මතකයේ තියාගන්න ඕන පහසු ක්‍රමයක්. ගත් මිල 100 නොවේ 100 කියලා තර්ක කරොත් 130ක ලාභ ලබන්න නම් මේක විකුණන්න ඕනේ 130ට. නමුත් ගත් මිල 100 නොවේ 2000ක් නම් විකුණුම් මිල දන්නේ x කියලා හිතුවා. x තමයි අපි විකුණුම් මිල කියලා හිතුවේ. ඒ නිසා විකුණුම් මිල සමාන වෙන්නේ රුපියල් 2600. ඒතර මතකයේ තියෙන්න ඕන විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. ලාභයේ ප්‍රතිශතයක් නිසා 100ට එකතු කර ගුණ කර. චරේ මතක තියෙන. right. හතරවෙනි එක. රුපියල් 8000කට මිලටගෙන 120ක් අලාභ ඇතිව විකුණා මිල සොයන. විකුණු මිල සොයන. 120ක් එතන අලාභ වෙලා. අර විදිහටම තර්ක කරන්න. ගත් මිල විකුණුම් මිල. ගත් මිල 100 නොවි 100 කියලා තර්ක කරොත් මේක විකිණීමේදී සිදුවෙලා තියෙන අලාභයක්. එහෙනම් මෙතන අලාභයේ ප්‍රතිශතය 120යි. අලාභයේ ප්‍රතිශතය 120යි. විකුණුම් මිල 120යි. විකුණුම් මිල 120යි. ද අලාභ නම් අඩු වෙන්නේ නැහැ 100කින්. අලාභයේ ප්‍රතිශතයක් නිසා අඩු වෙන්න ඕන. 100ට අරගෙන 120ක් අලාභ වෙන්න නම් 80ට විකුණන්න. 100ට අරගෙන 120ක් ලාභය කිව්වනම් 120ට විකුණන්න. මෙතන අලාභනේ අයන්නනේ. අලාභයක් සිදු වුණාම 100න් අඩු කරන්න. 100ට ගත්ත භාණ්ඩෙන් 120ක් අලාභය කියන්නේ 80ට විකුණලා. එහෙනම් මේ භාණ්ඩය අරන් තියෙන්නේ රුපියල් 8000කට. 8000කට ගත්ත භාණ්ඩය. විකුණුම් මිල දන්නේ x කියලා හිතන්න. දැන් සුළු කරන්න. එතකොට x සමාන වෙන්නේ
8000 100ගෙන් බෙදා අලාභයේ ප්‍රතිශතයක් නිසා 100ෙන් අඩු කරලා ගුණ කරා. බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. 80 ඒවා 80ක්. මේ 80 බිංදුවකට දාගන්න. මේ 80 බිංදුවත් අකට දාගන්න. 8 වරක් 8 කවුරුත් දන්න ඕනේ 64යි. එහෙනම් මේක විකුණලා තියෙන්නේ 120ක් අලාභ වෙන්න නම් 8000ට අරන් 6400ට විකුණලා තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න විකුණුම් මිලක් සෙවීමේදී මතක නැත්නම් ලියාගත්තර කමන්නේ. විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. ලාභී ප්‍රතිශතයක් නම් 100ට එකතු කර ගුණ කරනවා. අලාභී ප්‍රතිශතයක් නම් 100ගෙන් අඩු කර ගුණ කරනවා. හොඳට ඔළුවේ තියෙන්න ඕන. විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. ලාභී ප්‍රතිශතයක් නම් 100ට එකතු කර ගුණ කරනවා. අලාභී ප්‍රතිශතයක් නම් 100ගෙන් අඩු කර ගුණ කරනවා. ඔන්න හොඳට ඔළුවේ තියාගන්න. විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. ලාභී ප්‍රතිශතයක් නම් 100ට එකතු කර ගුණ කරන්න. අලාභී ප්‍රතිශතයක් නම් 100ගෙන් අඩු කර ගුණ කරන්න. ඔන්න විකුණුම් මිල සොයන හැටි කිව්වා. ඊළඟට ගත් මිල හොයන හැටිත් කියන්න. දැන් බලන්න පස්වෙනි කොටස. 9 වෙනි ගානේ පස්වෙනි කොටස. 9 වෙනි ගානේ පස්වෙනි කොටස. ඔය විශේෂ කරුණු ආම විශේෂ පොතක ලියාගන්න කියලා කිව්වා. right. එතකොට ඔය කතා කරේ විකුණුම් මිලක් සොයන හැටි හොඳට ඔළුවේ තියාගන්න. ගණිතයේ කෙටි ප්‍රශ්න වලට දිගින් දිගට ප්‍රශ්න වලට අහනවා. විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදනෝමයි. ලාභී ප්‍රතිශතයක් නම් 100ට එකතු කර ගුණ කරනවා. අලාභී ප්‍රතිශතයක් නම් 100ගෙන් අඩු කර ගුණ කරනවා. 100ගෙන් අඩු කර ගුණ කරා. 100 කියන්නේ පූර්ණ සංඛ්‍යාව. right. දැන් අපි යනවා 9 වෙනි ගානේ 5 වෙනි කොටසට. රුපියල් 12000කට විකුණන ලද්දේ 120ක් ලාභ ඇතිවය. ගත් මිල සොයන්න. දැන් ආවා. ඉස්සෙල්ලා එව්ව විකුණුම් මිල, දැන් එනවා ගත් මිල. දැන් විකුණුම් මිල සොයන හැටි හොඳට මතක නම් ගත් මිල සොයා ගන්නට අග්ගාලා පුළුවන්. අර විදියටම තර්ක කරනවා. ගත් මිල විකුණුම් මිල බලමු. ගත් මිල 100 නොවි 100 කියලා තර්ක කරොත් මේ භාණ්ඩය 12000කට විකුණන ලද්දේ 12000ට විකුණලා තියෙන්නේ 120ක් ලාභ තබාගෙන. 120ක් ලාභ තබාගෙන. ලාභ 120ක් ලාභ තබාගෙන වික්කයි කියන්නේ 100ක භාණ්ඩයක් 120ට විකුණලා තියෙනවා. 100ට ගත් මිල 100 නොවි 100 නොවි 100 කියලා තර්ක කර. 100 කියලා තර්ක කරොත් 120ක් ලාභ තබාගෙන මෙයා විකුණන්න ඕන මං 120ට. right. දැන් මේක විකුණලා තියෙන 120ට නෙවි රුපියල් 12000කට විකුණන භාණ්ඩය. ඔන්න විකුණලා තියෙන 12000ට. 12000ට විකුණු භාණ්ඩේ ගත් මිල තමයි දන්නේ නැත්තේ x කියලා ගත්තා. ඔන්න ගත් මිල තමයි x. ගත් මිල. ගත් මිලක් සෙවීමේදී එහෙනම් අපිට අරකේ අනිත් පැත්ත. විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් ගුණ කරා නම් මේ 100ගෙන් බෙදුවා නම් ගත් මිලක් සෙවීමේදී අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? 100ගෙන් ගුණ කරන්න. එහෙනම් ගත් මිලක් සෙවීමේදී 12000 මේ 12000 ලාභේ ප්‍රතිශතය 100ට 20ක් ලාභේ කියන්නේ 120න් බෙදා 12000 120න් බෙදා ගත් මිල සොයන්න 100ගෙන් ගුණ කරනෝමයි. විකුණුම් මිලක් සෙවීමේදී 100ගෙන් බෙදුවනම් ගත් මිලක් සෙවීමේදී අනිවාර්යෙන් 100ෙන් ගුණ කරන්න. ලාභයේ ප්‍රතිශතයක් නම්
100ට එකතු කර බෙදනවා. අලාභයේ ප්‍රතිශතයක් නම් 100ගෙන් අඩු කර බෙදනවා. right. අර ලිව් එකේ අනිත් පැත්ත. ගත් මිලක් සෙවීමේදී ලාභයේ ප්‍රතිශතයක් නිසා 100ට එකතු කර බෙදන්න එන උත්තරේ 12120න් බෙදා. මෙතන 120 නිසා 120න් බෙදා. 100ගෙන් ගුණ කරා. right. හොඳට සුළු වෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියා. 12ට 12 1යි 1200ට 12 100යි. 12ට 12 1යි බිඳු 2යි. බිඳුවට බිඳුව කැපෙනවා 1200ට 12 12ට 12 1යි එහෙනම් 1200ට 12 100යි. 100ව 100ක් බිඳු 4කට දාන්න. එක් වරක් 1 1යි. එහෙනම් මේ භාණ්ඩය මං අරන් තියෙන්නේ රුපියල් 10000ට. 10000ට ගත්ත භාණ්ඩයේ 120ක් ලාභ තබාගෙන විකුණලා තියෙන්නේ 12000ට. ඒක හරි. එහෙනම් ගත් මිලක් සෙවීමේදී 100ගෙන් ගුණ කරනවමයි. ලාභයේ ප්‍රතිශතයක් නම් 100ට එකතු කර බෙදනවා. අලාභයේ ප්‍රතිශතයක් නම් 100ගෙන් අඩු කර බෙදනවා. අර කිව් එකේ අනිත් පැත්ත. අර කිව් එකේ අනිත් පැත්ත. ගිය අවුරුද්ද ඇහුවේ නැත්නම් මම කරපු ළමයින්ට නම් කිව්වා මේ. ගිය අවුරුද්දේ ඔය අහලේ නැත්නම් සටහන් කරගන්න ඉතා වැදගත්. එතකොට ගත් මිල විකුණුම් මිල සෙවීම මතක නම් ගත් මිල සොයන එක හරි ලේසි. ගත් මිල සොයන හැටි මතක තිබුණා නම් විකුණුම් මිල සොයන්න බොහොම පහසුවෙන් පුළුවන්. එහෙනම් ගත් මිලක් සෙවීමේදී 100ගෙන් ගුණ කරනවා කියන එක විතරයි මතක තියෙන්නේ. ගත් මිලක් සෙවීමේදී 100ගෙන් ගුණ කරනවා. ලාභයේ ප්‍රතිශතයක් නම් 100ට එකතු කර බෙදන්න. අලාභයේ ප්‍රතිශතයක් නම් 100ගෙන් අඩු කරලා බෙදන්න. ඔච්චරයි තියෙන්නේ. right. අවසාන ගාන 9 වෙනි එකේ. රුපියල් 5600කට විකුණන ලද්දේ 120ක් ලාභ ඇති වේ. අලාභ ඇති වේ. ගත් මිල සොයන්න. ඔන්න අලාභයක්. අර විදිහටම තර්ක කරන්න. අලාභයක් සිදු වෙලා තියෙනවා. අලාභයක්. ගත් මිල 100 නොවේ විකිණීමේදී 120ක් අලාභ වෙලා. 120ක් අලාභ ඇතිව මේක විකුණන්නේ 80ට. 100ට ගත්ත භාණ්ඩයක් 120ක අලාභයක් ඇතුව විකුණන්නේ කීයට? 80ට. අලාභයක් නේ සිදු වෙලා තියෙන්නේ. එහෙනමුත් මේ භාණ්ඩේ විකුණලා තියෙන්නේ 5600ට. 5600කට විකුණලද්දී 120ක් අලාභ ඇති. 120ක් අලාභ ඇති. එහෙනම් මේකේ ගත් මිල දන්නේ නැහැ x කියලා හිතුවා. එහෙනම් x කියන්නේ ගත් මිල. x එව්වත් හරි ගත් මිල කියලා එව්වත් හරි. ඒතර ගත් මිලක් සෙවීමේදී 5600 100ෙන් ගුණ කරනෝමයි. අලාභී ප්‍රතිශතයක් නිසා 100ෙන් අඩු කරලා බෙදා. බොහොම පහසු ඒවා. මේ බිඳුවට මේ බිඳුව කපලා යනවා. 8 වරක් 7 56 බව කවුරුත් දන්නවා. එහෙනම් 8ට 8 1යි 8 වරක් 7 56යි 560ට 70. 70 100ක් 7000යි. එහෙනම් මේ භාණ්ඩේ අරන් තියෙන්නේ 7000ට විකුණලා තියෙන්නේ 5600ට. ඒ නිසා අලාභයක් සිදු වෙලා තියෙන්නේ. ඒ අලාභයේ ප්‍රතිශතය තමයි 120. සංඛ්‍යාව හොයන්න 7000න් 5600 ඇහුවනම් තව පස්සට ආයව හවි කොහොම යමුද? right. 9 වෙනි ගානේ ඉතාම වැදගත්. පොඩි කරුණු වුණාට මේවා මතක නැතුව ඉස්සරහ ගණන් හදන්න බැරි වෙයි. සා හොඳට ඔළුවේ තියාගන්න. 10 වෙනි ගාන. තවත් ඉතාම වැදගත් ගැටලුවක්. රුපියල් 6000කට විකිණීමට ලකුණු කරන ලද භාණ්ඩයක් 115ක වට්ටමක් දීමෙන් පසු විකුණන මිල සොයන්න. ගණිතයේ කෙටි ප්‍රශ්න පත්‍රවල දිගින් දිගට අහනෝ ගණිතයේ දෙක කොටස. ගණිතයේ A සහ A කොටස, ගණිතයේ 1 සහ 2 දෙකටත් අහනවා ප්‍රේසත ගාන. ගණිතයේ 2 11 වසරේ ළමයි පෙවසමින් 11 වසරට ගණිතයේ 2 කොටසේ පළවෙනි ගාන ප්‍රේසත ගානක්.
ප්‍රවේශම් වෙන්න මේ ටික හොඳට අල්ල ක්‍රමය හොයාගන්න. රුපියල් 6000කට විකිණීමට ලකුණු කරන ලද භාණ්ඩයක් 115ක වට්ටමක් දීමෙන් පසු විකුණන මිල සොයන්න. right. හොඳට බලමු ඒක. හොඳට කියවන්න තර්ක කරලා යමු. රුපියල් 6000කට විකිණීමට ලකුණු කරන ලද භාණ්ඩයක් 115ක වට්ටමක් දීමෙන් පසු විකුණන මිල සොයන්න. මොකද්ද මේ වට්ටමක් දෙනවයි කියන්නේ? අහලා බලමු එක්කෙනෙකුගේ. කවුරුත් දන්නෝ මේක වට්ටම් කතාව. අපි අහලා බලන්නේ කාගෙන්ද? දිලිනි ඉන්නෝ. දිලිනි කියන්න මට වට්ටමක් කියන්නේ මොකද්ද කියලා? දිලිනි ඉන්නවද? මට කියන්න වට්ටමක් කියන්නේ මොකද්ද කියලා? දිලිනි ඉන්නවයි? නෑ වගේ. ජයසේකර කියන්න මට වට්ටමක් කියන්නේ මොකද්ද කියලා? ජයසේකර ඉන්නවද? ජයසේකර ඉන්නවා වගේනේ. සනිදු ඉන්නවයි? වට්ටමක් ගැන කියන්නේ වට්ටමක් කියන්නේ මොකද්ද? කවුරුත් නෑ නිදි වගේ. වට්ටමක් දෙනවයි කියන්නේ කවුරුත් දන්නෝ. වට්ටමක් දෙනවයි කියන්නේ භාණ්ඩයක ලකුණු කරන ලද මිලෙන් අඩු කරන යම් ප්‍රතිශතයක් හෝ මුදලක් භාණ්ඩයක ලකුණු කරන ලද මිලෙන් අඩු කරන ලද ප්‍රතිශතයකට හෝ නැත්නම් මුදලකට ඒකට අපි කියන්නේ වට්ටම. භාණ්ඩයක ලකුණු කරන ලද මිලේ. දැන් උත්සව කාලයේදී භාණ්ඩ ලකුණු කරලා තියෙන හැම භාණ්ඩයක මිල. මේ මිල ලකුණු කරන්නේ කවුද? රජයෙන්ද? පොලිසියෙන්? නෑ. කඩේ අයිතිකාරයට ඕන විදිහට මිල ලකුණු කරගන්න. උත්සව කාලයේදී කඩේ අයිතිකාරයට ඕන විදිහට මිල ලකුණු කරනවා. ලකුණු කරලා ඉස්සරහින් බෝඩ් එකක් එල්ලනවා. සේල් අද සිට 100ට 15ක් හෝ 20ක් හෝ වට්ටම් දෙනවයි. ඉතින් අපේ ගොන්ඩලා හවුවෙලා යනවා මේ වට්ටම ගන්න. කඩේ ඇතුළට දාඩිය දාම් පොරකකා ගියාට පස්සේ තමයි දන්නේ භාණ්ඩේ ලකුණු කරන ලද මිලෙන් අඩු කරන ලද ප්‍රතිශතය තමයි මේ වට්ටම. ඒතර භාණ්ඩේ මිල ලකුණු කරන්නේ කඩේ මුදායිට ඕන විදියට. දැන් රුපියල් 100කට ගන්න පුළුවන් කලිසරෙදි කෑල්ලක් එදාට මේ මිනිස්සේ කරන්නේ 150 මිල ලකුණු කරනවා. ලකුණු කරලා 100ට 15ක් වට්ටම් දෙනවා. එතකොට දැන් 100ට ගන්න එකට භාණ්ඩයට අපි 150 ලකුණු කරාම 100ට 15ක් හම්බෙන්නේ. 50ට 7.50ක් හම්බෙන්නේ. එතකොට 22.50ක කොමිසක් හම්බෙන්නේ. වට්ටමක් හම්බෙන්නේ. එතකොට 150 22.50ක් අඩු කරාම 117.50. එතකොට 100ට ගන්න තියෙන එකට පොරකකා දාඩිය දාගෙන ගිහිල්ලා පොරකකා දාඩිය දාගෙන පොලිමේ ගිහිල්ලා දැරිලා ගිහිල්ලා 100ට ගන්න තියෙන කලිසම් රෙදි කෑල්ලට 117.50 122.50ක් අඩු කරාම 100 කීයක් එනවද? 27.50ක් එනවා. 127.50ක් දීලා අර කලිසම් රෙදි කෑල්ල අරගෙන එන්න. නැත්නම් ගවුම් රෙද්ද අරගෙන එන්න. එතකොට මේ වැඩියෙන් ගෙවල එන්නේ පොරකකා ගිහිල්ලා. ඒ නිසා මාගේ ප්‍රතිපත්තිය මං කියලා තියෙනවා ප්‍රේස්ත උගන්නපු සෑම ළමයින්ටම මාගේ ප්‍රතිපත්තිය නම් කිසිම භාණ්ඩයක් උත්සව කාලයකදී කිසිම තැනකින් ගන්නෙ නෑ. උත්සව කාලයේදී කිසිම භාණ්ඩයක් ගන්න. ඒකට විශේෂ හේතු තමයි එකක් මිල වැඩිවීම, බාල භාණ්ඩ විකිණීම, අධික සෙනග ජනගහනයේදී බිලක් ගෙවන්නත් බෑ, රෙද්දක් තෝරගන්න. ඒ නිසා උත්සව කාලයේදී
මාගේ ප්‍රතිපත්තිය නම් කිසිම භාණ්ඩයක් ගන්න කිසිම කඩේකට යන්නේ. ඒ හේතුව තමයි ඔය වගේ කූට වෙලෙන්දෝ ගණිතේ දන්නේ නැහැ කියලා හිතාගෙන ඒගොල්ලන් කූට වෙලෙන්දෝ මේ අහිංසක මිනිස්සු අමාරුයි දා. ඒ නිසා මේ වට්ටම් දෙනවයි කියන්නේ භාණ්ඩයක ලකුණු කරලාද මිලේ අඩු කරලාද මුදලට හෝ ප්‍රේසතයකට කියන්නේ වට්ටමක් දෙනවයි. ඒතර මේ භාණ්ඩයේ මිල ලකුණු කර එකම වැරද්ද තියෙන්නේ මෙතන. මේ භාණ්ඩයේ මිල ලකුණු කරන්නේ කඩේ මුදලයි. ඔහුට ඕන විදිහට ලකුණු කරගන්න. ඔය ඒකනේ සේල් කඩ බලන් ඉඳිදි දිනුන වෙන්නේ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික සූරාකාන. ඒ නිසා උත්සව කාලයේදී කිසිම භාණ්ඩයක් ගන්න එපා. උත්සවයෙන් පස්සේ ගියාම පෙරලි ගන්න පුළුවන්. හොඳ භාණ්ඩ තෝරගෙන අඩු මිලට අරගෙන ඉන්න. ඒ නිසා මට කියන්න ඕන වචනේ වට්ටමක් දෙනවයි කියන්නේ භාණ්ඩයක ලකුණු කරලාද මිලෙන් අඩු කරන ප්‍රේසතයට හෝ මුදලට. එහෙනම් එතන හරි අසාධාරණයි වැඩි. වට්ටමක් කියලා 115ක් දෙනවයි කියන 125 කරනවා. කරලා අතනින් මිල වැඩි කරනවා. ලකුණු කරලාද භාණ්ඩයේ මිල වැඩි කරලා වට්ටම වැඩි කරනවා. අපේ මිනිස්සු හවුවෙල සේල් කඩවලට පොරකක් ආයනවා. කූට ව්‍යාපාරي. වෙළඳ උපක්‍රම ඒවා. වෙළෙන්දන් විසින් භාවිතා කරන උපක්‍රමට ජනතාව රැවටේ. ඉතින් ගණිතය ඉගෙන ගන්නවා අපි ගුරුවරු වශයෙන් ඒක ළමයින්ට කියලා දෙන්න. එතකොට